Right, okay, so good evening everyone. We are going to talk about Anne Frank, about a girl, about an innocent girl, about an about a beautiful girl. Bohodurata, she is in your age, 14 years. She is in your age, 14 years. Ogolange vayase kellek bohodurata 14, ogolan maybe 15, 14 ne. So in this age, ඔගොල්ලන්ගේ වයසේ කෙල්ලෙක්ගේ කතාවක් තමයි අද දවසේ දිගෑරෙන්නේ. Okay? So who is this Anne Frank? Oh, Anne Frank, why is she famous? Oh, came back. Why is Anne Frank so famous? Anne Frank famous වෙන්න හේතුව ඇගේ ඩයරිය. ඇය විසින් ලියනු ලැබූ ඩයරිය ලෝකේ බොහෝ භාෂාවන් වලට පරිවර්තනයට ලක්වූ ඩයරියක් තමා The Diary of a Young Girl කියන ඩයරිය. Anne Frank විසින් ලියනු ලැබූ diary. A diary which was written by a girl of 14 years old. අවුරුදු 14ක කෙල්ලෙක් විසින් ලියනු ලැබූ ඩයරියක් තමා මේකට හේතු වෙන්නේ. So it was translated in many languages. This was the one and only diary which was translated into many languages. Bo භාෂාවන් වලට පරිවර්තනයට ලක් වූ එකම ඩයරිය තමයි මේ ඇන් ෆ්‍රැන්ක්ගේ ඩයරිය. මේ තියෙන කබඩ් එක අර කලිනුත් මම පෙන්නපු වින්තූරේ තියෙන අර කබඩ් එකම. අර පේන්නේ මේ කබඩ් එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. That's a big story. අපි ඇය ගැන කියවලා බලලා ඉම්පස්සේ ඒවායේ තියෙන අන්තර්ගතය ගැන මම තව දුරටත් කතා කරන්න. එතකොට මොකද්ද මේ සිද්ධිය කියලා ඔයගොල්ලන් පොතේ තියෙන කතාවත් එක්ක යන්. හොඳට සිග්නල් තියෙන එක්කෙනෙක් කියවන්න පුළුවන් කෙනෙක් ටග්ගලා මයික් එක ඔන් කරන්න. Anyone quickly? කවුරු හරි නැද්ද? නම් කියන්න ඕනිද? Okay, I am going with Chiran. Chiran, can you start reading? I hope he has the internet proper connection rather. Chiran? Okay, there. Yes, sir. Okay, Chiran, can you start reading? Can, sir. Yeah, go on. Anne Frank was a Jewish girl who had to Jewish girl who had to go into hiding during World War II from the Nazis. Together with seven. Okay, පුතා one by one යන්න. එතකොට ලේසි. Nazis කියන්නේ නාසි අමුදාව. එතකොට අපිට ඈත අතීතයට යන්න වෙනවා. We have to go for a long past. You know Hitler. ඔයාලා දන්නවනේ Hitler නේද? හිට්ලර්ගේ පාලන කාලය තුලට අපිට යන්න වෙනවා. හිට්ලර් කියන්නේ මට අපරාධේ හිට්ලර්ගේ පින්තූර නැත්නම් හිට්ලර්ගේ වදකාගාර ගැන විස්තර ඔයගොල්ලන්ට දැන් ගන්න බැරි වුණා මට අමතකුණා ඒක. If time permits, I will send you in the what do you call WhatsApp groups. So හිට්ලර්ගේ කාලේ හිට්ලර්ගේ ජර්මනියනේ හිට්ලර් හිතුවා ජුයිස් යුදෙව්වන් ඒ භූමියේ ශාපයක් කියලා. යුදෙව්වන් ඒ භූමියෙන් තුරන් කරන්න ඕනි මකා දමන්න ඕනි කියලා හිට්ලර් හිතුවා. මම කියන එක පැහැදිලි නේද? එක ජාතියක් ජුයිස් කියන්නේ නැත්තම් යුදෙව් කියන්නේ එක ජාතියක්. ඒකට හිට්ලර්ලා වෙනම ජාතියක්. ජර්මනියන්ස් නේද?
එතකොට ඒගොල්ලන් හිතුවා මේ ජුයිස් නැත්නම් යුදෙව් කියන ජාතිය භූමි රටෙන් නෙවෙයි පොළොව තලෙන්ම මකා දමන්න යුතු ජාතියක් කියලා ඒගොල්ලෝ විශ්වාස කරා. හේතු ගොඩක් ඇති. ඒවා ගැන අපි කතා කරන්නේ නැහැ දැන්. We are not talking political. නේද? We are not teaching political even. So that is the basement. එහින්දා he made so many places, camps for the people to, what do you call, keep the people of Jewish people. වදකාගාරනේ especially වදකාගාර හැදුවා. ඒවට කිව්වේ concentration camps කියලා. ඒ වදකාගාරවල මිනිස්සු කෑම නැතුව බීම නැතුව ඉන්න තැනක් නැතුව බොහොම දුක් විඳා. ඕකේ ගොඩක් දුක් විඳා. මට මතක හැටියට මේක මම කොහේ හරි පාඩමක් හදලා තිබ්බා. හැබැයි දැන් ඒක කොහෙද කියලා මට හොයාගන්න විදියක් නැහැ. ඉඳ ඔහොම යන්. එතකොට ඒ වදකාගාරවල එකක් තමයි අර ටැංක් වගේ එකක් හදලා තිබුණා. හොඳේ ටැංක් වගේ එකක් හදලා තිබුණා. ඒ ටැංකියට ළමයින්ට කියන්නේ ඔන්න ඔයගොල්ලන්ව නාවන්න එක්කන් යනවා කියලා take off their clothes ඇඳුම් ටික ඔක්කොම ගලවලා නිර්වස්ත්‍රව නේද? ගලවලා දැන් ඇතුළට යන්න ඔයගොල්ලන් දැන් ෂවර් එකෙන් නාන්න හදන්නේ කියලා ඇතුළට දාන්න. ළමයි 1000 2000 3000 එක සැරේ දාන්න. දාලා ලොක් කරනවා. ලොක් කරලා උඩෙන් අරින්න තියෙන මූඩියක් වගේ ඒ ටැංක් එකේ. ඒ අරලා ඒක අස්සෙන් ගෑස් යවනවා. අර ගෑස් වලට ළමයි එක තැන එහෙම මැරි වැටෙනවා. නේ? එහෙම තමයි හිට්ලර් ළමයිව ඝාතනය කළේ. මට මතක ඇටියට ඒ ෆොටෝස් මම අරන් තිබ්බා මම දන්නේ නැහැ කොතනද කියලා. I will try to find them මතක් වුණේ. and සමහරට ලොකු වලක් කපලා මිනිස්සුන් යන්න කියලා එතන ගිහලා මැෂින් ගන් එක වෙඩි තිබ්බා එහෙම වල වහලා දැම්මා. මිනිස්සු කන්න නැතුව බොන්න නැතුව ඉර වෙලා හිටියා. 100ක් ඉන්න පුළුවන් තැනක මිනිස්සු 1000ක් දාලා ඉර කරලා තිබ්බා. නේ? මිනිස්සුන්ට පුදුමාකාර වද දුන්නු කෙනෙක් හිට්ලර්. හරි? ඒ කාලේ වෙච්ච සිද්ධියක් මේ World War 2 නේ Second World War දෙවෙනි ලෝක යුද්ධ කාලේදී වෙච්ච කතාවක්. එතන නාසීස් කියන්නේ නාසි හමුදාව හිට්ලර්ගේ හමුදාව. එතකොට ඔන්න ඒකයි බේස්මන්ට් එක. හොඳේ? එතකොට ජුයිස් ගර්ල් ඇන් ෆ්‍රැන්ක් කියන්නේ ජුයිස් වර්ගයේ නැත්තම් යුදෙව් ජාතික කෙල්ලෙක්. එන්න මේගොල්ලෝ මොකද කරන්නේ? Who had to go into hiding during World Wars from the Nazis. නාසි හමුදාවකින් බේරිලා හැංගිලා ඉන්න තැන් හොයාගෙන යන්න සිද්ධ වුණා ඇන් ෆ්‍රැන්ක් කියන කෙල්ලට. ඕකේ පුතා. Together with 7 others, she hid in a secret annex එකක් කියන එක දන්නවනේ. අර ගෙවල් වල පොඩි පොඩි කෑලි දුන්නොත් එම කුලියට එම අපි ඒකට කියන annex එකක් කියලානේ. පොඩි කොටසක්. ඒතර බලන්න together with 7 others තවත් 7 දෙනෙක් එක්ක she hid in a secret annex. රාස්ගත රාසිකව තිබිච්ච යම් තැනක හැංගිනවා. මෙන්න මෙතන මට ඒ පින්තූරයට යන්න පුළුවන් ආපු. ඒක ඇන් ෆ්‍රැන්ක්ගේ තාත්තා ඔටෝ ෆ්‍රැන්ක් කියන කෙනා වැඩ කරපු තැන. ඒ තැනේ කාර්යාලයක් තිබුණා. ඒ කාර්යාලයේ මේගොල්ලන් රාසිගත කාමරයක් හදලා තිබුණා. ඒ කාමරේ දොර වහලා තිබුණේ මෙන්න මේ පොත්‍රාක්කින්. පේනවනේ? අර කලින් පින්තූරෙත් තිබුණා ඔයගොල්ලන්ට පේනවා ඇති අර පොත්‍රාක්කේ පේනවනේ. ඇතුලේ බලන්න පොඩි පඩි පෙලක් පේනවා. හොඳට බලන්න. ඒකට මිනිහෙකුට කෙලින් හිටගෙන දැන් මං වගේ කෙනෙකුට කෙලින් යන්න බෑ. නිකන් නැමිලා යන්න ඕනි පොඩි ගුහාවක් වගේ. මේ පොත්‍රාක්කේ තියලා තමයි වහලා තිබ්බේ. මේ තියෙන්නේ කලර් ෆොටෝ එකක් තියෙන්නේ. දැනුත් ඒ තැන තියෙනවා එහෙමම ඈ. දැනුත් අපිට ගියොත් බලන්න පුළුවන්. ඒ තැන එහෙමම මියුසියම් එකක් ඇටියට තියෙනවා තාම. එතකොට ඔන්න ඔය වහලා තිබ්බම අර අලුත් චිත්‍රපටි වල වගේ පේන්නේ නැහැ දොරක් තියෙන බව. පොත්‍රාක්කයක් පේන්නේ. ඒ පොත්‍රාක්කය ඇද්දොත් අන්න ඇතුලේ පොඩි පඩි පෙලක් එක්ක යන්න පුළුවන් කාමරයක් තියෙනවා. චුට්ටි කාමරයක්. චුට්ටි කාමරයක්. ඒ චුට්ටි කාමරේ තමයි මේ 7 දෙනා ජීවත් වෙලා තියෙන්නේ කියන එකයි කතාව. හරිනේ? right. පුතා. After almost 2 years in hiding, they were discovered and deported to concentration camps. Right. After almost 2 years in hiding, they were discovered.
අවුරුදු දෙකක් ඒක අස්සේ එක කාමරයක් අස්සේ හිතන්න අර කොරෝනා කාලේට අපි නම් කොහෙද නේද කොරෝනා කාලේ හිටියා වගේ පිටරටවල් වල කාමරයක් අස්සේ ගයක් අස්සේ නෙමෙයි in a within a room කාමරයක් අස්සේ ගෑනු ළමේ තවත් 7 දෙනෙක් එක්ක සැඟවිලා ඉන්නවා අවුරුදු දෙකක් දවස් 365වත් දෙකක් 700ක් දවස් 700ක් ළමයා අවුරුදු 12න් වගේ එතනට යන්නේ අවුරුදු දෙකක් මේක අස්සේ හිර වෙලා ඉන්නවා හැබැයි ඩිස්කවර්ඩ් හොයාගත්තා කියලා කියනවා කන්සන්ට්‍රේෂන් කැම්ප් එකට යවුවා කියලා කියනවා ඒක ගැන පස්සේ කතා කරමු Anne's father Otto Frank was the only one of the 8 people to survive. ඒ 8 දෙනාගෙන් බේරිච්ච එකම එක්කෙනා කියලා කියනවා ඇන් ෆ්‍රැන්ක්ගේ තාත්තා. ඔව්. After her death, Anne became world famous because of the diary she had written while in hiding. දැන් ඇන් මැරුණා. මැරෙන්නේ නැතේ නේද? මෙච්චර කාලෙට ජීවත් වෙන ඇන්. කවදද මැරුණේ කොහමද මැරුණේ කියන එක අපි පස්සේ කතා කරමු. After death, ඇන්ගේ මරණයෙන් පස්සේ world famous because of the diary she නේද? ඇය ලෝක ප්‍රසිද්ධ වුණා. She had written while in hiding. හැංගිලා ඉද්දි නේ ලියපු. Okay. Yana sir? Yeah. Anne Frank was born on 12th June ne? 12th June 1929 in Frankfurt. ඉපදුනේ මෙන්න මේ එතකොට 1929. ඒක ගොඩක් ඉස්සරනේ. හිතා ගන්න පුළුවන් දෙවෙනි ලෝක යුද්ධ දන්නවනේ ඔයගොල්ලෝ. The economic crisis, Hitler's rise to power and growing anti-Semitism, growing anti-Semitism, hatred against Jews put an end to the family's carefree life. Hitler's rise to power යා බලයට පත් වෙන economic crisis එක ආර්ථික අර්බුදයත් එක්ක හිට්ලර් බලයට පත් වෙලා නේද and growing anti-Semitism කියන්නේ growing කියන්නේ ඒක තමයි වර්ධනය වෙලා තියෙන්නේ මොකද hatred against Jews කියන්නේ යුදෙව් ජාතිකයන්ට එරෙහි සටන තමයි යා ගෙන ගිහිල්ලා තියෙන්නේ and put end අවසානයකට ගෙනත් තියෙනවා the family's carefree life carefree කියන්නේ නිකන් පරිස්සමින් බොහොම කල්පනාවෙන් ජීවත් වෙනවා කියන්නේ නිදහසෙන් ජීවත් වෙන්න ඕනි පවුල් පරිසරය නැති කරලා තියෙනවා මේ හිට්ලර්. So following what most of the Jews did, they decided to leave Germany to save their lives. මොකද කරේ? So following මේකට අනුගත වෙලා most of the Jews did. මොකද මේ ජුදෙව්වන් බොහොමයක් කරේ they decided to leave Germany to save their lives. ඒගොල්ලන් ජීවිත බේර ගන්න ජර්මනියෙන් පලා යන්න තමයි උත්සාහ කරේ. And others in hiding stayed very quietly. They were often afraid and despite good and bad times spent the time together. Right. And others in hiding. හැංගිලා ඉන්නේ stayed very quietly. කොහොමද බලන්න මේක අවුරුදු දෙකක් දවස් 700ක් සද්ද බද්ද නැහැ. කතා කරත් රහසින් කතා කරන එහෙමද? හරි. අමාරුද ලෙඩද කියලා එම කතා කරන්නේ බොහොම රාසිගතව. quietly අයියෙන් කතා කරොත් එළියේ ඉන්න යුද අමුදාවට ඇහෙනවා. නාසි අමුදාවට ඇහෙනවා. අවු වෙනවා. බොහොම රහසින් කතා කරන්න ඕනේ. මං කියන්නම් තව ඉස්සරහට ඒගොල්ලන්ගේ දුක. They were often afraid. බයෙන් හිටියේ. Despite good and bad times. හොඳ සහ නරක වෙලාවන ඔක්කොම අතෑරලා ඔක්කොම අමතක කරලා spend the time together. ඒගොල්ලන් එකට තමා හිටියේ අවුරුදු දෙකක්ම. They were helped by the office workers Johannes Kleiman, Victor Kugler, Maip Guys and Beb Voskuigil by ඒවා ජර්මනි වල තියෙන නම් නේද ඒවා අපිට අදාළ නැහැ ඒගොල්ලන් තමයි මේගොල්ලන්ට උදව් කරලා තියෙන්නේ ඔව් by my husband Jan Guys and
warehouse boss Johannes was Ujil Beb's father. ඒගොල්ලෝ ඔක්කොම උදව් කරපු අය හොඳේ. These helpers arranged food, clothes, and books for them. මේගොල්ලන් තමයි මේවා අරන් දීලා උදව් කරලා තියෙන්නේ. Shortly before going into hiding and received a diary for her birthday, she started writing straight away, and during her time in hiding, she wrote about events in the secret annex, about herself and about humanity. Humanity කියන්නේ මනුෂ්‍යත්වය නේද? ඒතර බලන්න before going hiding, shortly before යන්න ඔන්න වෙන්න තියෙද්දි අර හැංගෙන්න යන්න ඔන්න වෙන්න තියෙද්දි and received a diary for her birthday. උපන්දිනේට වාසනාවට ඩයරියක් හම්බුණා. She started writing straight away කියන්නේ ගිය ගමම්ම ගිය දවසේ ඉඳන්ම ලියන්න පටන් ගත්තා during a time in hiding නේද? ඇංගිලා ඉන්න කාලේ ඇය ලියන්න පටන් ගත්තා. මොකද්ද ලියන්න පටන් ගත්තා ඒ මොකද ඇනෙක්ස් එකේ සිද්ධ වෙච්ච දේවල්. ඔව් ඒකේ ලියන්නේ about herself and about humanity. මනුෂ්‍යත්වය ගැනයි නේද? තමන් ගැනයි ලියන්න පටන් ගත්තා. Her diary was a great support and source of relief to her. ඩයරිය තමයි යට තිබිච්ච ලොකුම සහනය සහ source of relief සැනසුමක් ලබන්න. මේ සහනයක් ලබන්න තිබිච්ච එකම දේ ඇයට ඩයරිය. වෙන මොකුත් නෑ නේද? වෙන මොකුත් ඇයට නෑ. ඒකෙන් තමයි ඇය ලොකු සහනයක් ලැබුවේ. යාළුවෙක් හැටියට ඇයට උදව් වුණේ මේ ඩයරිය. Okay, තව තියෙනවද? On 4th of August 1944, the people in hiding were arrested. හරිනේ? They were deported to Auschwitz. Auschwitz. Immediately after the arrest, my guys and Beb was Kuji rescued Anne's diary and papers that had been left behind in the secret annex. මේගොල්ලෝ මොකද කරේ? rescued කරා කියන්නේ බේරගත්තා. ඒ කියන්නේ ඒගොල්ලන්ට හම්බුණා. rescue කරනවා කියන්නේ බේර ගන්නවා. ඒක විදිහට හොයා ගන්නවා. හොයාගෙන මොකද කරේ? papers ඔක්කොම හැංගිලා හංගලා තිබිච්ච ඔක්කොම හොයාගත්තා ඒ දෙන්න. ඔව්. Despite intensive investigations, it had never been clear how the hiding place had been discovered. Despite intensive investigation, ගැඹුරු ගවේෂණය නැත්නම් පරීක්ෂණ වලින් පස්සේ it had never been clear how the hiding place had been discovered. මේගොල්ලන් හැංගිලා හිටපු තැන කොහොමද අර නාසි හමුදාව දැනගත්තේ කියන එක තාම රහසක් ඇටියටමයි තියෙන්නේ. සමහරට මේගොල්ලන් එක්කෙනෙක්ම පාවා දුන්නද මොකද උනේ කියන එක තාමත් රහසක් ඇටියට තියෙන්නේ. Today, people from all over the world learn of Anne Frank's story. Over the years, Otto Frank answered thousands of letters from people who had read his daughter's diary. ඒක බලන්න ඔබට ඉන්න පුතේ over the years අවුරුදු ගානක් තිස්සේ Otto Frank මොකද කරේ? answered thousands of letters. අර මිනිස්සු ඩයරිය කියවලා ලියන ලියුම් වලට උත්තර ලිව්වලු. කවුද? Otto Frank. In 1960, the Anne Frank house became a museum. Otto Frank remained involved with the Anne Frank house and campaigns for human rights until his death in 1980. Very good. Thank you very much, Puta. In 1916, the Anne Frank house එක මොකක් බවට මියුසියම් එකක් බවට පත් වෙනවා. දැනුත් තියෙනවා මියුසියම් එකක් ඇටියෙ. ඒ හිටපු තැන. Otto Frank remained involved with the Anne Frank house. ඒ මියුසියම් එක සම්බන්ධ වෙලා හිටියා and campaigns ව්‍යාපාරත් එක්ක for human rights. මානව හිමිකම් ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙලා හිටියා until his death in 1980. 1980 මැරෙනකම්ම ඒ තාත්තා ඒ වගේ වැඩවලට සම්බන්ධ වුණා. හරි මේ ප්‍රශ්න වලට අපි උත්තර තව පොඩ්ඩක් සපයමු. මම ඔයගොල්ලන්ව එක්කන් යනවා කවියක්. මේ කවිය නෑ ඔයගොල්ලන්ගේ පොතේ. මේක වෙනම කවියක්. මේ කවියේ සුන්දරව කියලා තියෙනවා ඇන් ෆ්‍රැන්ක්ට සිද්ධ වෙච්ච දේවල්.
Anne Frank is Situvili. All those things are here. So this is a nice poem about Anne Frank. Anne Frank Ois. Ois කියන්නේ house කියන එකට German භාෂාවෙන් කියන වචන. Ois කියන්නේ German භාෂාවෙන් house කියන එකට කියන වචන. Right? හොඳට අහුම්කම් දෙන්න. මේක රස විඳින්න තමයි තියෙන්නේ. මේකට ඉගෙන ගැනීමට වඩා some aesthetic knowledge නේද? සෞන්දර්යමය හැඟීමක් ලබා ගන්න තමයි මේක තියෙන්නේ. Even now, after twice a lifetime of grief. Even now, දැන් මේ කවිය ලියලත් ගොඩක් කල් හොඳේ. දැන් ඇගේ ජීවිත කාලය පුතේ වගේ දෙගුණයක් even now දැනුත් දැන් හොඳට හිතන්න මේ කවිය හරියට තේරුම් ගන්න. Even now මේ Anne Frank Ois කියන කවිය ලියන කවියා මේ කියන්නේ මේක. එයා දැන් අර මියුසියම් එකට යන ගමන් මේ වචන ටික කියන්නේ. ඒ වගේ තමයි මේ කවිය තියෙන්නේ. ඒතර මෙයා ඒ ඔයිස් එකට නැත්නම් අර මියුසියම් එකට යන ගමන් කියලා even now දැනුත් අදටත් මං කියන එක පැහැදිලිද? අදටත් after twice a lifetime of grief ඇගේ ජීවිත කාලය වගේ lifetime of grief මොන වගේ ජීවිත කාලයක්ද? ඉරිගන්න දැන් නේද? නිකන් දැනගන්නකො. lifetime of grief. grief කියන්නේ වේදනාව, දුක, පීඩාව. එතකොට ඇගේ ජීවිත කාලය මොන වගේද? පීඩාකාරී, වේදනාකාරී ජීවිත කාලය වගේම දෙගුණයක් දැන් ගත වෙලා. මම දැන් කියන්නේ කොච්චර කාලයක් ජීවත් වුණාද කියලා. මම නිකන් කතාවකට කියන්නේ. ඇය අවුරුදු 50ක් ජීවත් වුණා කියලා හිතමුකෝ. දෙගුණයක් කියන්නේ. එතකොට තවත් 50ක් නේද? එකතු වෙන්න ඕනේ. twice a lifetime. කියන්නේ ඩබල් වෙන්න ඕනේ. 50ක් නම් තව 100ක් එකතු වෙන්න ඕනේ. අවුරුදු 100කින් පස්සේ. අය යනවා කියලා හිතන්නකෝ. අපි හිතමුකෝ Anne Frank අවුරුදු 40ක් ජීවත් වුණා කියලා. එතකොට 40 ඒවා දෙකක් කියන්නේ twice කියන්නේ 80ක්. එන අවුරුදු 80කින් පස්සේ. මං කියන එක පැහැදිලිනේ. අවුරුදු 80කින් පස්සේ යනවා කියලා හිතන්නකෝ නිකන් දල වශයෙන්. නෑ එච්චර බෑ නම් ඔයාලා හිතන්නකෝ Anne Frank අවුරුදු 30ක් ජීවත් වුණා කියලා. එහෙනම් 30 ඒවා දෙකක් 60ක් නම් අර Anne Frank ජීවත් වෙච්ච තැනට මෙයා යනවා අවුරුදු 60කින් විතර. ඒ වගේ දීර්ඝ කාලෙකින් පස්සේ යනවා. යනකොට even now දැනුත් දරේ කතාව දැනගන්න. And anger in the very place. Very place කියන්නේ every place කියන එකට සමානයි උත. සෑම තැනකම අර කෝපය. මොන කෝපයද? Anne Frank අර කාමරේ හැංගිලා ඉද්දි ඇයට තිබිච්ච කේන්තිය, වෛරය, ඇයට විතරක් නෙවෙයි අර හිටපු මිනිස්සුන්ට. මේ හිට්ලර් කාර්ය අපිව මේව වද දෙනවා. අපි මේව හංගල තියායින් හැංගිලා ඉන්න තරම් ඌ අපිට වද දෙනවා. අපි මේ කෑම හරියට නැතුව, හරියට ඇඳුමක් නැතුව, හරියට නිදාසක් නැතුව අපි ජීවත් වෙනවා. ඌව මරාගෙන කන්න ඕනි කියන අර කේන්තිය, කෝපය හැම තැනම තාමත් තියෙනවා. දැන් මං කියන එක පැහැදිලිද? දැන් අපි කියමු මිනි මැරුමක් සිද්ධ වුණා කියලා. ඒ මිනි මැරුමේ තිබිච්ච ලේ පැල්ලම් අපි අපි දවස් 10කට පස්සේ යනවා. ඒක කියනවා දැනුත් තියෙනවා මේ ලේ පැල්ලම් කියලා කියනවනේ. ඒ වගේ අර ඇංගර්, කෝපය තාම පේනවලු. කෝපය කොහොමද පේන්නේ? තව පේනවා. ඔයගොල්ලෝ හිරගෙදරකට ගියොත්, ඔයගොල්ලන් ගියොත් නෙවෙයි බැලුවොත් සමහර චිත්‍රපටි වලින් පෙන්නනවා. අර බිත්ති වල ඇඳලා තියෙනවා ඒගොල්ලන්ගේ හිතේ තියෙන වෛරය, කේන්තිය they have displayed on the walls. සමහරට කොටලා, සමහරට මූණක් ඇඳලා අර දැනුත් පේන්නේ පඹයෝ එහෙම අඳලා මේ හදලා පුච්චන්නේ මූණට ගහන්නේ ඒ කියලා එහෙම දැක්කනේ ඊයේ ටීවී එකේ. අර කෝපය ප්‍රකාශ කරන්නට ඒ වගේ එහෙත් පෙන්නලා ඇති. හරිනේ? Whoever comes to climb these narrow stairs. Stairs කියන්නේ අර පඩිපෙළ ඈ. අර මම පෙන්නේ හැංගිලා බලන්න කියලා නේද? Whoever comes to climb these narrow stairs. කවුරු ආවත් whoever. ඒක Anne Frank ආවත්, නාසි හමුදාව ආවත්, ඔටෝ ෆ්‍රැන්ක් ආවත්, මොකද්ද? හිට්ලර් ආවත්. හිට්ලර් කියන්නේ ලොකුම එක්කෙනානේ. හිට්ලර් ආවත් narrow stairs මේ පඩිපෙළින් discovers
how the bookcase slides aside. දැන් අර bookcase එක පේනවනේ. කවුරු ආවත් ඒගොල්ලන්ට පේනවා ඇතුලේ අර මේකේ පේනුණා හොඳටම narrow අර්ථනේ පටු පඩි පෙලක්. මේ කබඩ් එක bookcase එක side වෙන්න ඕනි. වෙලා තමා ඇතුළට යන්නේ කියන එක ඕනි කෙනෙකුට එහෙම තමයි යන්න වෙන්නේ. whoever comes ජනාධිපති ආවත් යන්න වෙන්නේ අර පොත් රාක්කය පොඩ්ඩ ඇදලා තියලා අර පඩි පෙළ අස්සෙන් තමයි යන්න ඕනි වෙන පාරක් නැහැ. එනවාද? then walks through shadow into sunlit rooms can never help. can never help කියන එක අදහස වෙන කරන්න විකල්පයක් නැහැ. can never help කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා පුතේ can't help කියලා. can't help කරන්න දෙයක් නැහැ. ඒක ලස්සන වචනයක් ලියා ගන්න. can't help කරන්න දෙයක් නැහැ. ඇයි බං ඔබ මාව පාව දුන්නේ? can't help මොකුත් කරන්න දෙයක් නැහැ මමට කරන්න වෙනවා මේ වැඩේ. can't help අපිට අද පන්තිය නවත්තන්න බෑ පන්තිය කරන්න වෙනවා. can't help කට් කරන්න බෑ අපිට. can't help ඒකේ අනිත් වචන තමයි can never help. කරන්න දෙයක් නැහැ. මොකද්ද කරන්න දෙයක් නේ? then walks through shadow into sunlight rooms. shadow සෙවණැල්ලක් වැටෙනවා මොකෙන්ද? sunlight. sunlight sunlit කියලා තියෙන sunlight එක ගැන තමයි කරන්නේ. ඉරු එළියෙන් විතරයි හැවණැල්ලක් වැටෙන්නේ. ඒකේ අදහස මොකද්ද? ඉරු එළියෙන් විතරයි හැවණැල්ලක් වැටෙන්නේ. ඒකේ අදහස මොකද්ද? මොකක් කියලාද හිතෙන්නේ? කාට හරි කතා කරලා කියන්න පුළුවන්ද? හිතන්න පුළුවන්ද? ඉරු එළියෙන් විතරයි සෙවණ මේ හැවණැල්ලක් වැටෙන්නේ. ඇයි ඒ? මොකද හිතෙන්නේ? ගීත් මට මොනවාරි හිතෙනවද? මොකද? බයනතු කියන්න. සතිස්ක මොකක් කර හිතෙනවද? ඇයි මේ ඉරු එළිය විතරක් සෙවණැල්ලක් වැටෙනවා කියන්නේ? අඳුරුයි. ඔව් අඳුරුයි. ඒ ලයිට් නෑ, කරන්ට් එක නෑ. ඇයි කරන්ට් එක නැත්තේ? නැත්නම් එළියක් නැත්තේ ඇයි? ඇයි එළියක් නැත්තේ? very good. ඒගොල්ලන් අඳුරේ ඉඳලා තියෙන්නේ. කළුවරේ ඉඳලා තියෙන්නේ රැට. නේද? වේලාසනේ කෑම කාලා වේලාසන නිදා ගන්න වෙනවා. කරුවලේ ඉඳලා තියෙන්නේ හැවණැල්ලක් වැටෙනවා නම් වැටෙන්නේ සන්ලිට් එකකින් විතරයි. පැහැදිලිද? එච්චරම දුක්බර. දැන් මේ කතාව කිව්වේ දැන් අපි ඉන්නේ දැන් එතකොට මේ අර කවියා යන ගමන් සිද්ධ වෙන දේ කතා කරන දේ. දැන් අපි යනවා අනිත් කතාවට. අතීතයට යනවා. හොඳට වාහගන්න. to break a secrecy again. ලස්සන කතාවක් මේක. to break a secrecy again. දැන් හිතන්න කෙල්ලෙක් හැංගිලා ඉන්නවා කාමරයක් තුල. කෙල්ලෙක් හැංගිලා ඉන්නවා කාමරයක් තුල. අවුරුදු 2ක් තිස්සේ. නේද? අවුරුදු 2ක් තිස්සේ කෙල්ලෙක් හැංගිලා ඉන්නවා කාමරයක. ඒ වගේ කාමරයක දැන් කියනවා ඒගොල්ලන් break her secrecy again. secrecy කියන්නේ මොකද්ද පුතේ? what is secrecy? අනුමාන කරන්න. කතා කරන්න. what is secrecy? secret දන්නවනම් secrecy දන්නවනේ. රහස. එතකොට පුතේ break secrecy කියන්නේ මොකද්ද? රහස එලි වෙනවා. එලි දරව් වෙනවා. හැබැයි break secrecy again කියලා පාවිච්චි කරේ ඇයි? දැන් මේ කවියා මේ රහස එලි කරන්න යනවා එකක් අපිට. පැහැදිලිද ඔයගොල්ලන්ට? කවියා ඒ කෙල්ලගේ ජීවිතය ගැන කියන්න හදනවා අපිට. ඒ කෙල්ල ඉන්න තැනට යනවා දැන් මේ. කෙල්ලගේ අතීතයට යනවා දැන් මේ. ඒ එකක්. ඇයි මේ again කියලා දැම්මේ? හොඳට හිතන්න. මේ කවියක් රස විඳින හැටි මම මේ කියලා දෙන්නේ. මේ ලිටරචර් කරන අයට මේක වැදගත්. නිකන් කවියක් කියවගෙන ගිහිල්ලා වැඩක් නැහැ. කවියේ තියෙන සුළු රසවත් දේවල් හොඳා ගන්න. මං කියන එක පැහැදිලිද? break a secrecy again. නැවතත් ඈගේ රහස එලිදරව් කරන්න කියලා කියනවා. එකක් මං කිව්වා මේ කවිය දැන් එතනට යනවා. එතකොට දැන් එයාගේ රහස් ටික කියන්න හදන්නේ අපිට එකක්.
ඒ මොකද again කියලා දැම්මේ ඇයි බලමු ඇයි again කියන වචනේ පාවිච්චි කරේ නැවත කියන වචනේ පාවිච්චි කරේ ඇයි අශිනි දුමින්දි ලිටරචර් කරන අය නෑනේ සද්ද බද්ද ඇයි හරි මං කියන්නම් මීට කලින් මේ රහස එළි වුණේ නැද්ද මීට කලින් නාසි අමුදාව මෙතනට ආවේ නැද්ද ආවද නැද්ද මං කලින් කිව්වනේ ආවා එහෙනම් මීට කලින් එක සැරයක් මේ රහස එළි වෙලා තියෙනවා කොහේ හරි කොහොම හරි මොන ක්‍රමයකින් හරි මීට කලින් මේ රහස එළි වුණා එළියුලා මොකද උනේ ඒගොල්ලන් අත්අඩංගුවට ගත්තා ඒ එකපාර මෙන්න ආයෙත් මෙයා යාගේ රහස එළි දරව් කරනවා දෙපාරයි අන්න බලන්න යා කියන හැටි එක ලස්සනට right අස්සන කතා ටිකක් තියෙනවා අහගන්න දැන් ඔයගොල්ලන් හිතන්න ඕනේ අර කෙල්ල ඉන්න තැනට කාමරයක් චුට්ටි කාමරයක් ලයිට් නැහැ සද්දේට කතා කරන්න බෑ දවසක් නෙවෙයි දෙකක් නෙවෙයි මාසයක් නෙවෙයි සති 3-4ක් නෙවෙයි අවුරුද්දක් නෙවෙයි අවුරුදු දෙකක් ඉන්න ඕනි තැනක් ගැන කතා කරන්නේ චුට්ටි කාමරයක් නේද just listening is a kind of guilt කියන්නේ පුතේ වැරද්දක් just listening is a kind of guilt අහගෙන ඉන්න එකත් වැරද්දක් මොකද්ද මේ අහගෙන ඉන්න එකත් වැරද්ද the Westerkirk repeats itself outside දැන් මේ අතීතයේ දන්නේ නැත්නම් මේ වටපිටාව දන්නේ නැත්නම් කවියක් තේරුම් ගන්නත් බෑ දැන් කවුරු හරි ඇන් ෆ්‍රැන්ක් හොයිස් කියන කවිය ආරපු ගත්තු ගමන් කියවගෙන ගියොත් මොකද්ද මම මේ කවිය කියලා හිතෙයි තේරෙන්නේ නැහැ හැබැයි මේකේ ඉතිහාසය මේකේ වටපිටාව දැනගෙන තමයි කවියක් කියවන්න ඕනේ පුතේ ලිටරචර් කරන අය කවදාවත් නැතුව තේරුම් ගන්න බෑ මං කියන එක පැහැදිලි හරි එතකොට වෙස්ටර්කර්ක් කියන්නේ අර ඇන් ෆ්‍රැන්ක්ලා හිටපු ඒ ඔෆිස් එකට යා පැත්තේ මායින් වෙලා තිබිච්ච චර්ච් එකක් හරිද චර්ච් වල මේ දැන් නම් අඩුයි ඉස්සර පරණ චර්ච් වල ලොකු ගන්ටාර තියෙනවා අපේ පන්සලේ වගේ ලොකු ගන්ටාර තියෙනවා ඒක අමුතු හැඩයක් තියෙනවා එතකොට බලන්න repeats itself outside අර වෙස්ටර්කර්ක් එකේ ගන්ටාර සද්දේ තාමත් ඇහෙනවා රිපීට්ස් වෙනවා ආපාප ඇහෙනවා outside හරි එතකොට ඒක අහගෙන ඉන්න එකක් දැන් අද ආවනේ අපි මෙතනට ඒ කාමරේ ඉන්නේ එනකොටත් ඒ සද්ද ඇහෙනවනේ අපිට ඒ අහගෙන ඉන්න එකත් වැරද්දක් කියලා කියනවා වැරද්ද පටවනවා අර වෙස්ටර්කර්ක් කියන චර්ච් එකට යා ඇයි මේ ළමයාව බේරගත්තේ නැහනේ දෙවියන් මේ ළඟපාත ඉඳලත් මේ ළමයාව බේරගත්තේ නැහනේ එවන් චර්ච් එක සද්දයක් ඇහිම වැරද්දක් ඒක අපි අහන්න හොඳ නෑ කියලා කියනවා දැන් මෙහෙම හිතන්නකෝ දෙන්නේ ගාගන්න ඉන්නකොට මිනිමැරුමක් සිද්ධ වුණා එයා පැත්තේ මිනිහෙක් ඉඳලා කතා කර හිටියා මිසක් ඌ ඒ බේරගන්න ගියේ නෑ ඌට බේරගන්න තිබුණා ඌ බේරගන්න ගියේ නෑ ආපහු අපි අර මිනිමැරුම සිද්ධ වෙච්ච තැනට යනකොට අර මිනිහා ආපහු කියනවා මේ මයි ආවා ගැහුවා ඒකයි උනේ මේකයි උනේ කියලා කියා ඉන්නවා බලබලා හිටපු එක. එතකොට මෙයා කියනවා උඹ කියන කතා අහගෙන ඉන්න එකත් වැරද්දක් බං. ඇයි උඹ බලාගෙන නීතිය ඔච්චර දැනත් උඹ ඒකට නවත්තන්න උගුත් කරේ නෑනේ. උඹේ කතාව අහන එකත් වැරද්දක්. දැන් තේරෙනවද? ඒ මිනිහා මෙතන චර්ච් එකක් පල්ලියක් කියන්නේ බලගත්තු දෙයක් හැටියට ඉස්සලකන්නේ ඒගොල්ලෝ. එහෙම දෙයකටවත් බැරි වුණානේ මේ කෙල්ලව බේරගන්න කියන පසුතැවිල්ල තමයි එම අහගෙන ඉන්න එකත් වැරද්දක් කියලා කියනවා. හරි? right. As if all time worked around towards her fear. තව එකක් තියෙනවා. මේ චර්ච් එකේ වෙච්ච තව වැරද්දක් තියෙනවා. දැන් හිතන්න ඔයගොල්ලන් ගෙදර තිබිච්ච මොන හරි බඩුවක් පොඩි කරා. කැඩුනා ඔයගොල්ලන්ගේ අතේ. දැන් ගිල හැංගිලා ඉන්නවා තාත්තට බයයි. තාත්තට බයයි දොර මුල්ල හැංගිලා ඉන්නවා කියලා හිතන්න. එතකොට මොනවා හරි වෙන මොනවා හරි කූසෙත් පෙල්ලන සද්දයක් ආවොත් අපි බය වෙනවා. අයියෝ තාත්තා ආවද කියලා. නේ? අපි බය වෙනවා. වෙන මොනවා හරි සද්දයක් ඇහුනොත් බය වෙනවා.
හැංගිලා ඉන්න හැම මොහොතකම අපි බහේ ඉන්න හැම මොහොතකම අපිට මොනාරි සද්දයක් එකපාරට ඇහුනොත් අපි ඒකට බය වෙනවා. එහෙනම් දැන් මේ කෙල්ල බය වෙලා ඇංගිලා ඉන්නවනේ මේ කාමරය ඇස්සේ කෙල්ල නෙවෙයි අනිත් අයත් අපි කෙල්ල ගන්නේ ફોකස් වෙන්නේ. she is hiding there, she was hiding there. එම ඇංගිලා ඉන්නකොට හිත පොඩ සෑල් වෙලා ඉන්නවා ඩම් ගලන්න ගාන්ටාරේ සද්ද ඇහෙනවා. එකපාරට ඇහුනොත් බග්ගල බය හිතෙන ඇයි? අයියෝ කවුරු හරි ආවද? අපි අල්ලන්න කවුරු හරි ආවද කියන පොඩි බයක් ඇති වෙනවා. ඒතකොට චර්ච් එකේ ගාන්ටාරේ වදිනවනේ සාමාන්‍ය දවසකට දෙපාරක්වත් වදිනවා ඇතිනේ. අර දෙපාරම if all time worked round towards her fear. ඇගේ බයට හේතු වෙන්න මෙයා වැඩ කරානේ. ඒත් එකක් බලාගෙන නිකන් හිටියා. තව තව ඇව බය කරලා ඇති මේ වෙස්ටර් චර්ච් එකේ සද්දි. එහෙනම් මේක අහගෙන ඉන්න එක වැරද්දක්. අපි මෙයාව අහගෙන ඉන්න හොඳ නැහැ කියලා කියනවා. ඒකෙන් කියන්නේ එයා කෙල්ල එච්චර බය වෙන්නේ නැද්ද කියන එක කියනවා. And made each stroke die down on guarded streets. Imagine it. පුතේ මේකත් ඒ වගේ තමයි. අපි හිතමු ඔයගොල්ලන් නිකන් අනුමාන කරන්න නිකන් ගෙස් කරන්න. ඔයගොල්ලන් මොකක් හරි ගැටලුවකට මැදි වෙලා දැන් ගේ අස්සේ හැංගිලා ඉන්නවා. ඔයගොල්ලන් හිතා ඉන්නවා දැන් කොයි වෙලේ හරි අපි මේ හතුරු අපිට පාර දෙන්න එයි. කියලා දැන් හැංගිලා ඉන්නවා. එතකොට ඒ වගේ වෙලාවක මොනාරි පාරේ සද්දයක් ඇහුණත් අපිට හිතෙනවා ඒගොල්ලන් ආවද? ඒකට හොඳම උදාහරණය තමයි අර මං කලින් කියපු. මොනාරි වැරද්දක් කරලා අපි හැංගිලා ඉන්නවා. ඇඳේ පොරවගෙන සද්ද නොකර ඉන්න හැංගිලා. එතකොට වෙන මොනාරි අඩිපාරක් අක්කා යනවා පයින්. ඒ කාමරස්සේ. එනකොට හිතෙන තාත්තා ආවද මන් දා කියලා බයයි හිතෙන බග්ගා. ඒක පාට බයයි හිතෙනවා. එහෙනම් each stroke die down on guarded streets. Guarded streets කියන්නේ පුතේ guard කරපු. protect කරපු නෙවෙයි. protect වෙනයි guard වෙනයි නේ. protect කියන්නේ හොඳ පැත්ත. guard කියන්නේ ඒක හොඳට හෝ නරකට ආරක්ෂා කරන. තේරෙනවද? මං කියන එක පැහැදිලිද? එතකොට ඒ පාරවල් අර නාසි හමුදා විසින් ආරක්ෂා බටයෙන් යොදලා නිතරම යනවා එනවා. එහෙම එනකොට ඒගොල්ලන් දන්නවා මේ නාසි හමුදාවේ සපත්තු එන දඩාර සද්ද ඇහෙනවා. එහෙම සද්දයක් ඇහෙන සැරයක් ගානේ මේ කෙල්ලගේ හිතේ බයක් එනවා. දැන් බලන්න මේ කෙල්ල බය වෙච්ච තැන් ගැන මේකේ කියලා තියෙනවා. මොකද්ද? අර ගාන්ටාර සද්දේ ඇහෙන සෑම මොහොතකම she got fear. බය වුණා. පාරේ අඩිපාරවල් සද්ද ඇහෙනකොට මේ බය වුණා. imagine it. ඒක ඔයගොල්ලෝ උපකල්පනය කරලා බලන්න. මේ කාමර අස්සේ හැංගිලා ඉන්න කෙල්ලෙක් ඇටියට ආව හිතන්න. එතකොට මේම දෙයක් වුණොත් දැන් ඇංගිලා බය වෙලා ඉද්දි කවුරු හරි අල්ලගෙන එයි අපිව මරලා දායි කියලා බය වෙලා ඉද්දි ඔග්ගල සද්දයක් ඇහුවොත් බය වෙනවා අපි. ඒ බය ඔයගොල්ලන් උපකල්පනය කරලා බලන්න කියලා අර බලන්න ලස්සනට ඉවර කරනවා. imagine it. කියලා කියනවා. හරි. ඊළඟ කතාව තවත් ලස්සනයි. 3 years of මේ ඒ පොතේ නම් කිව්වේ 2 years කියලා කවියේ නම් තියෙන්නේ 3 years කියලා මම දන්නා හරියට 3 කියලා හිතමු අපි 3 years of whispering and loneliness and plotting 3 years අවුරුදු 3ක whispering රහසින් කතා කරනවා loneliness සනිකම and plotting තනියම ක්‍රියා කරනවා plotting මේ ඔක්කොම අවුරුදු 3ක් තනියම සිද්ධ වුණා බයෙන් සිද්ධ වුණා කතා කරනවා රහසින් කතා කරන්නේ එක දවසක් නෙවෙයි දවස් දෙකක් නෙවෙයි day by day දවසින් දවස මේ බය තිබුණා. The Allied line in Europe with a yellow chalk. ඒක 아무තු කතාව Allied line කියන්නේ අර හිට්ලර්ට එරෙහිව හිටපු හමුදාව. ඒ හමුදාවට කියන්නේ Allied line කියලා. ඒකයි කැපිටල් අකුරෙන් තියෙන්නේ බලන්න. නේද? ජර්මන් යුද හමුදාවට එරෙහිව හිටපු අනිත් තවත් ඒකාබද්ධ හමුදාවන්. ඔයාලා ඉතිහාසය ඉගෙන ගන්න නැතිනේ. in Europe with a yellow chalk. ඒ yellow chalk කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ඇඳුම කා පාටයි. ඒතකොට ඒගොල්ලෝ එනකොට නිකන් ඉරි කෑල්ලක් වගේ චෝක් එකේ ඇඳා වගේ ඒගොල්ලෝ එන්නේ ලස්සන්ට ඇතුළට. ඒක තමයි මෙතනින් කියන්නේ. What hope she had for ordinary love and interest. මොන වගේ බලාපොරොත්තුවක්ද ඇයට තියෙන්නේ නැත්තේ. ordinary love සාමාන්‍ය ආදරයක් ලබන්න කෙල්ලෙක්නේ අවුරුදු 14ක ලව් එකක් එනවනේ නේද අපිට වගේනේ පොඩි ලව් එකක් එනවා ඇතිනේ ආදරයක් බලාපොරොත්තු වෙනවා මං කියන්නේ අර වගේ ලව් එකක්ම නෙවෙයි අම්මා තාත්තත් එක්ක නේද අම්මා තාත්තත් එක්ක එකට ඉන්න ඕනේ ආදරයක් අම්මා තාත්තත් එක්ක ඉන්න බැරි වුණා යාට අම්මා තාත්තත් එක්ක සහෝදරයන් එක්ක ඉන්න ඕනේ ආදරය ඉන්ට්‍රස්ට් උනන්දුවක්
survive sir here. Survive කියන්නේ මොකක්ද? ජීවිතය බේරගෙන ඉන්නවා. අනිත් දැන් කැලෑවකේ සතෙක් ඉන්නකොට කැලෑවේ ඌ survive වෙන්න ඕනේ. live වෙන්න බෑ. කොටියගෙන්, සිංහයාගෙන්, කිඹුලගෙන් බේරිලා මුවෙක් බේරිලා ඉන්න ඕනේ. ඒකට තමයි අපි survive කරන්නේ. එහෙනම් මේ කෙල්ල අවුරුදු 3ක් කියලා අපි හිතන්නකෝ. අවුරුදු 3ක් අර ජීවිතේ ගැටගාගෙන කොහොම හරි මං ජීවත් වෙනවා. මම මැරෙන්නේ නැහැ, මම බය වෙන්නේ නැහැ, මම මුකුත් කරගන්නේ නැහැ, මම කොහොම හරි ජීවත් වෙනවා කියලා ඉන්නේ නැත්තේ what hope මොන තරම් බලාපොරොත්තුවක් තියාගෙන. she had for ordinary love and interest. අර ලොකු ආදරයක් නෙවෙයි. සරල ආදරයක් බලාපොරොත්තුෙන්. interest උනන්දුවක් නේද? ජීවිතය ගැන උනන්දුවක් ඇතුව කොච්චර අමාරුවෙන්ද මෙයා ජීවත් වෙන්නේ නැත්තේ, survive කරන්නේ නැත්තේ. displayed above the bed. මේ කවිය ඉතුරු කොටස එයා පැත්තට යනවා. එයා තුල තිබිච්ච ආදරය, එයා තුල තිබිච්ච ජීවත් වීමේ ආසාව, උනන්දුව ඇඳට උඩින් ප්‍රදර්ශනය වෙනවා. කොහොමද ප්‍රදර්ශනය වෙන්නේ? බලන්නකෝ. as pictures of a family. ඇගේ පවුලේ අයගේ පින්තූර තියෙනවා ඇඳට උඩින් අලවලා. අන්න ඒකෙන් ප්‍රදර්ශනය වෙන්නේ මොකද්ද? මෙන්න මේ පවුලත් එක්ක මං කවදාද ජීවත් වෙයි. මේ වගේ මාමයි තාත්තයි අම්මයි අපේ නංගි ඔක්කොම එකට ඉඳීවි කියන බලාපොරොත්තුව ඇයව ජීවත් කරන්න නැති. අර ආපෝ යන්න ඕනේ එතනට මේ. survives here. මෙතන ඇයව ජීවත් කෙරෙව්වේ ඒ බලාපොරොත්තුව. මොකද බලාපොරොත්තුව? ඒ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න ඕනේ කියන. some actors නළුවන්ගේ පින්තූර තිබුණා. නිලියන්ගේ නෙවෙයි. අන්න බලන්න. කෙල්ලගේ වැඩේනේ. නළුවන්ගේ පින්තූර අලවලා තියෙනවා. ඇයි අර පත්තරේම ගෙනත් දුන්නා කිව්වනේ. ඒකේ කපල්පුවා. ඒතකොට බලන්න දැන් අපි හෙට මැරෙයි. අපිට මේ ජීවිතේ වැඩක් නෑ. අපි කොහොමවත් අවු වෙනවා. අපි මැරෙයි කියලා හිතනවා නම්. ඔයගොල්ලෝ හිතන්නකෝ. ඔයගොල්ලෝ ලබන අවුරුද්දේ මැරෙනවා. ලබන අවුරුද්ද වෙනකොට කොහොමවත් මම මැරෙනවා කියලා දැනගත්තොත් ආයෙ ඉතින් කන්න පුළුවන්ද? හිතන්නකෝ ආයෙ ලස්සන ඇඳුමක් අඳින්න පුළුවන්ද? මරණය ගැන හිතාම අපි ඉන්නවා. ඒක තමයි ලෝකේ සුබාදාමේ තියෙන විශේෂත්වය. මිනිසාට උපදින දින කියන්න පුළුවන් නේද? මරණ දිනේ තාම කාටවත් හොයාගන්න බෑ. එහෙම හොයාගත්තොත් එම ඉවරටම ඉවරයි. නේ? මචං ලබන සතියේද? උඹට කවදද බන් තියෙන්නේ? මට ලබන වාසෙවන්. එන අවුලක් නෑ නේද? මට නම් බලංකෝ ලබන සතියේ මට T20 එක ෆයිනල් ටික බලන්න වෙන්නේ නෑ බං. ඊට කලින් මම මැරලා යයි බං. මාර වැඩේ බලංකෝ කියලා එම කතා කරගන්න තියෙන්නේ. නේ? ඉතින් ඒ ජීවිතේ වැඩක් නැති වෙනවා. බලාපොරොත්තු රහිත එකක් වුණාන් පස්සේ. නමුත් එහෙමනම් මුකුත් කරන්නේ නෑනේ. සුන්දර දේවල් අපි මුකුත් කරන්නේ නෑ එතකොට. නමුත් මේ කෙල්ලගේ හිතේ විශ්වාසයක් තිබුණා පුතේ. නැවත ජීවත් වෙන්න. නැවත සතුටින් ඉන්න. සාමකාමී ලෝකයක් හම් වෙයි කියලා හිතුවා. ඒකයි අර නළුවන්ගේ පින්තූර තිබුණේ. එයාට හිතෙන්නේ නැතිනේ කෙල්ලෙක්නේ. මටත් මේ වගේ නළුවෙක්, මේ වගේ වීරයෙක්, මේ වගේ කොල්ලෙක් මගේ ජීවිතේට හමු වෙයි. මම සතුටින් ජීවත් වෙවි කියලා එයාට හිතෙන්නේ නැතිනේ. නේද? Fashions chosen by Princess Elizabeth. කවුද මේ Princess Elizabeth කියන්නේ? එලිසබෙත් රෙජින දැනුත් ඉන්නවනේ. මහ රැජින. එතකොට එයා කුමරිය, ප්‍රින්සස් නේද? එයා තරුණත් නෙවෙයි වෙන්න 1960 කියන්නේ දැන් වයසයින සෑයට එයාට 90 ගණන්ද කොයිද වෙනවනේ නේද? එතකොට එයා සාමාන්‍ය තරුණ වියේ ඉන්න ඇති සමහර විට. උරුදු ගණන් එකතු කරලා බලන්නකෝ. එතකොට එයා ඇඳපු ෆැෂන්ස් ඇඳුම් කට්ටල. ඒවා පින්තූරත් අලවලා තියෙනවා පුතේ ඇඳුම් මේ ඇඳ උඩ. ඒ කියන්නේ මේ ළමයාගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. තමන් ආයේ යයි එළියට මේ වගේ ලස්සන ඇඳුම් අඳීවි. අර වගේ ලස්සන කොල්ලෙක් සමග ආදරෙන් බැඳේවි. මේ වගේ පෞල් ජීවිතයක් ගත කරාවි කියන අර ආසාව අර බලාපොරොත්තු අර කෙල්ල තුල තියෙනවා. මේවා ඔක්කොම කැටි කරගෙන තමා අර තියෙන්නේ displayed above the bed ඇඳ උඩින් ප්‍රදර්ශනය කරපු මේවා කැටි කරගෙන තමා මේවා ඉතේ දරාගෙන තමා survive සර්ය ඇය මෙතන පණ රැකගෙන හිටියේ නැත්නම් මැරලා යයිනේ. එතනදී මැරෙනවනේ බොරුවට ආයෙ මොකටද කියන්නේ නේද? and those who stop කියන එක තමයි උතන දාලා තියෙන්නේ. To see them find not only patience missing its reward but one enduring wish for chances. කවුරු හරි මෙතනට ඇවිල්ලා නැවතිලා මේ පින්තූර දිහා බලද්දී
හිතෙනවා දැන් අපි හිතමු යම් කෙනෙක් බොහොම මාන්සි වෙලා උත්සාහ කරලා ප්‍රැක්ටිස් කරලා තරඟයකට ගිහිල්ලා තරඟ කරනවා තරඟයේදී අන්තිම මොහොතේ මොකක් හරි හේතුවක් කියලා යාව තරඟෙන් ඉවත් කරනවා තරඟේ දුවනවා කියලා හිතන්නකෝ මාන්සි වෙලා තරඟේ දුවදී අන්තිම මොහොතේ මොකක් හරි කියලා යාව තරඟෙන් අයින් කරනවා කියන්නකෝ එතකොට අපි කියනවා අපරාධී කෙල්ලගේ මහන්සියට මුකුත් ලැබුන්නේ නැහැ ඒ කෙල්ලගේ කැපවීමට කිසිම දෙයක් අන්තිමට ලැබුන්නේ නැහැ කියලා අපි කියනවා නේ ඒ වගේ තමයි මේක බලන්න ෆයින්ඩ් එතකොට ඒගොල්ලන් ලැබ් හිතෙනවලු not only patience missing its reward ඒ කෙල්ලගේ ඉවසීම අවුරුදු 3ක් තිස්සේ කෙල්ල ඉවසපු ඉවසීමට රිවෝඩ් එකක් තෑග්ගක් ලැබුණේ නැහැ but one enduring wish for chances අර ජීවත් වේවි chance එකක් ලැබේවි කියන අර ප්‍රාර්ථනාවටවත් ඇයට තෑග්ගක් ලැබුණේ නැහැ ඒකෙන් මොකද අදහස් කරන්නේ ඇත්තම කතාව කියනවා නම් පුතේ ඒ ළමයා අවුරුදු 14 දී නාසි හමුදාව ඇවිල්ලා අල්ල ගන්නවා අවුරුදු 14 දී අල්ලගෙන ඒ කෙල්ලව අර මං කියපු කන්සන්ට්‍රේෂන් කැම්ප් වලට ගෙනියනවා ඒදී ඒ ළමයා මාස ගාණකින් ලෙඩ වෙලා මිය යනවා ඇන් ෆ්‍රැන්ක්ගේ අර බලාපොරොත්තු අර ලස්සන ඇඳුම් කියන බලාපොරොත්තු ලස්සන නළුව සම්බන්ධයෙන් බලාපොරොත්තු පවුලත් එක්ක ජීවත් වීමේ බලාපොරොත්තු සියලු දේ කන්සන්ට්‍රේෂන් කැම්ප් එකක් තුල අර වදකාගාරයක් තුල නැති වෙලා යනවා අවුරුදු 14 දී ඇන් ෆ්‍රැන්ක් මිය යනවා 14 15 දී වගේ කෙල්ල මිය යනවා ඒකයි යා කිව්වේ ඒ කෙල්ලගේ ඉවසීමට ඒ කෙල්ල දරාගෙන හිටියට අන්තිමට කිසිම දෙයක් ලැබුණේ නැහැ කියලා කියන්නේ ඒකයි right තව තියෙනවා ඒකේ කොටසක් like my own මේ මං වගේ මම මේ යනවා වගේ දැන් බෑලා එනවා ඇතුළට ගියෙක් කෙනා to live as simply as I do දැන් මේ කවිය ලියන එක්කෙනා අර ඇතුලේ කාමරේ ඉඳන් බෑලා එනකොට බය එනවද අයියෝ නාසි හමුදාව කොහේ ඇති මාව අල්ලගනි මුන් මාව වදකාගාරයට ගෙනියයි කියලා බයෙන් බය දෙන්නේ නෑ as simply as I do නිකන් සරලව එන්නේ and walk at ease කියන්නේ පහසුවෙන් ලේසියෙන් සරලව බෑලා එනවා දැන් එහෙම එන්න පුළුවන් වෙන්නේ නැද්ද ඒ කෙල්ලට ඒ කෙල්ලටත් හිතෙන්නේ නැති ඒ ජීවිතේ කාලෙදී මං කවදා හරි බොහොම සරලව පහසුවට මේ පාර දිගේ බෑලා යාවි නිදාසක් ලැබේවි කියන සිතුවිල්ල තියෙන්නේ like my own මං වගේ එකයි කිව්වේ up dusty tree line avenues ගස් පේලියට හිටපු පොඩි පාරක් දිගේ or watch silent barges come clear of bridges barge කියන්නේ පොඩි බෝට්ටුවක් silent කියන්නේ සද්ද නොකර ඒ පාවි යන බෝට්ටුව come clear of bridges අර පයින් ඇවිල්ලා ටික දුරක් යනකොට පොඩි පාලමක් තියෙනවා ඒ පාලම යටින් යනවා අර බෝට්ටුවක් වගේ එකක් ඔරුවක් වගේ එකක් යනවා settling their reflections on the blue canal කියන්නේ මොකක්ද අපි කියන්නේ ජල පාරක් නේ කාණුවක් නෙවෙයි විශාල ජල පාරක් අර මොකද්ද බෝට්ටුවක් යන්න ඒකේ අර බෝට්ටුවේ රිෆ්ලෙක්ෂන් එක සෙවනැල්ල ඒ බෝට්ටුවේ හෙවන වැටෙනවනේ පරාවර්තනය වෙනවනේ වෙලා ඒක ගොඩක් වෙලා තියෙනවද නෑ අර බෝට්ටුව යනවත් එක්කම ඒ පරාවර්තනය වෙන රිෆ්ලෙක්ෂන් එකත් එහෙමම ගලාගෙන යනවා ඒ වගේ මේ ළමයාගේ සිහිනයක් අර මේ පාරේ මං බෑලා නිදහසේ මේ ගස් කොළන් අස්සේ යන්න පුළුවන් කියන ඒ ළමයාගේ සිතුවිල්ල මෙන්න මේ බෝට්ටුවේ හෙවන වගේ ප්‍රතිබිම්බය වගේ මැකිලා යන ගියායි කියලායි කියන්නේ. පැහැදිලි? මේක ලස්සන කතාවක් ඇන් ෆ්‍රැන්ක් ගැන කියවලා බලන්න. ඒ ගොඩක් එයාගේ දුක් ගැන කියලා තියෙනවා. ඒතර අවුරුදු 14ක් ළමයෙක් අවුරුදු 3ක් තිස්සේ තනි කාමරයක නේද? 7 දෙනෙක් එක්ක හරි කැම්ප් බීමක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ නැත්තේ කියන එක තමයි ඒ කවිය තුල කියන්නේ. ලස්සන කවියක් ලිටරචර් කරන අය කියවලා බලන්න. මම හිතන්නේ මේ පින්තූරේම අවුරුදු 12කින් විතර ගන්න නැත්තේ ඊට කලින් ගත්තද මන්ද අතුල්ට යන්න කලින් ගත්තු පින්තූරයක් වෙන්නත් ඇති. මේ හැබැයි මෙන්න මේක අරන් තියෙන්නේ එහෙදි කොහොම හරි ඒගොල්ලෝ අරන් තියෙන්නේ
පේනවනේ අර කාමරේ ඒකට ඒ වගේ තැනක ඔයගොල්ලන්ව හිර කරලා තිබුණොත් මොකද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඉතින් this is a tragedy නේද? ශෝකාන්තයක්. right. විනාඩි කිහිපයක් අරගෙන පුළුවන්ද කියලා බලන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මං විනාඩි 5ක් කාලයක් දෙන්න ඉන් පස්සේ අපි කතා කරලා බලමු. හැබැයි මම නම් කියලා කතා කරනවා උත්තර දෙන්න කියලා. පොඩ්ඩක් කියවලා බලන්න විනාඩි 5ක කාලයක් ගමු. Oshikala, can you hear me, Oshikala? Yes, sir. Where was Anne Frank born? In Frankfurt, In Frankfurt, neda? Very good. Ganidu? Ganidu. Why did Anne and her family members go into hiding? Why? Because they wanted to serve their life from the Nazis. Because they wanted ඉතින් තිබුණා නේද? තිබුණාද? මේකක් තිබුණ නැද්ද? Because they wanted to මේ තියෙන්නේ save their lives. They wanted to save their lives from Nazis කියලා කිව්වනම් ඒත් හරි නේද? From Nazis කියලා කිව්වනම් ඒත් හොඳ උත්තරයක් වෙනවා. ගීත්මා Yes, sir. where did they hide? They hide in a little secret annex. They hide in a little secret annex in an office. කිව්වත් කමක් නැහැ. ඒක තමන්ගේ your own words, so it can be different. නේද? In a secret annex. Very good. Why was it impossible for Anne's family to remain in their country? Remain කියන්නේ රැඳී ඉන්නවා. ඇයි ඒගොල්ලන්ට රැඳී ඉන්න බැරි වුණේ ප්‍රවීන්? Praveen? Praveen, can you hear me? Praveen, ඇහෙනවද? නැද්ද? Okay. Dumindi, any answers? කවුද මේ Z අකුරෙන් ඇවිල්ලා ඉන්නේ? Who is in Z? Letter Z. නමක් නැද්ද? ගියානේ යන්න. කවුද අපේ පන්ති ඉන්නවද ඕන නැති කෙනෙක්? නිතරම එනවා කවුරු හරි අමුතු නම් වලින් මම එදත් දැක්කා. දුමින්දි? Because Hitler's rise to power and growing anti-Semitism put an end to the family's carefree life. Yeah, because Hitler's rise to power and it really got hurry නේද? Okay, good. What kind of life did they lead in hiding? What kind of life? මොන වගේ ජීවිතයක්ද කල්පනා නදී? කල්පනා? They led a restricted life. මොනවාද? Secret life. Okay, they led a secret life. වෙන මොකුත් නැද්ද? Anything else?
fearful නේද බයකරු sorry බියකරු secret ඒ වගේ වචන දාගන්න බියකරු නේද fearful secret life එක okay sorry what did she write in her diary what did she write in her diary amandi satsarani amandi He wrote about his life with his friend in the annex. his නෙවෙයි her නේද ගැල්ල මේක නේ පුතා නේද මෙතන තිබුණා තව මොකද්ද කතාවක් තිබුණා බලන්න sorry herself and තව මොකද්ද කතාව මම දැක්ක කොහෙද මම මතක නැහැ කොතනද කියලා මට මතකද ඒ කතාව herself and මොකක් හරි තිබුණා පුතා About events in the secret annex. Ah, about herself and the event in the I think she wrote about events in the secret annex and herself I think about herself and humanity right Neda Mandi why was she attached so much to the diary Hashini why she attached කියන්නේ බැඳුනේ මොකද ඒකට එච්චර Hashini නැද්ද Hashini Sachini Dinindu කවුරු හරි Karindu Dhananjaya කෞශල්‍යා මම නම කියනකොට කාට හරි පුළුවන් නම් කියන්න විශ්මි නිම්නා ඇයි ඒ oh Because her diary was a great support and source of relief to her. because it was කියලා ලියන්න එතකොට හරි because it was a great support and source of relief to her තව ලියන්න පුළුවන් පුතේ while she was in the annex because it was a great support and source of relief to her while she was in the annex කිව්වනම් තවත් හොඳයි අර තිබුණේ මම දැන් අන්තිමට පෙන්නපු එකේ අටම තියෙනවා so you have to find them why did Anne Frank became famous why did Anne Frank became famous Oshani Kavinda පුතා Dilmi Saranya The diary she had written while in hiding. why did Anne Frank became famous ඇයි ප්‍රසිද්ධියට පත් වුනේ හොඳට බලන්න ඒකම තමයි තියෙන්නේ නේද became world famous because of the diary she had written while in hiding okay good so that is about Anne Frank so Anne Frank voice කියන කවිය it's a nice story and nice thing to learn about these things නේ බලන්න කියවලා මට මතකයි තව මගේ photos එක තිබුණා but I don't have it now so we'll go our grammar part ලබන සතිය වෙනකොට ඔක්තෝබර් ටියුට් එක කරලා තියන්න did we discuss this part මේක සාකච්ඡා කරාද පුතේ ඒක මට මතක හැටියට සැප්තැම්බර් ටියුට් එකේමයි anyone Yes, sir. yes නේද සාකච්ඡා කළා about this one Yes, sir. yes සාකච්ඡා කළා finished
What about this one? Daydreaming? Yes, sir. Yes, sir. Yes, good. Traffic මේකත් සාකච්ඡා කරා අර හැදුවේ අපි unauthorized motor vehicles එහෙම නේද මට මතකයි children make up මේක නැද්ද කොයිද No, sir. no good so බලන්න ඔයගොල්ලන්ගේ උත්තරත් එක්ක සසඳලා කවුරු හරි කැමති එක්කෙනෙක් ඉන්නවනේ you can raise your hands මම මේකට උත්තර දෙන්න දීලා බේරිලා shape වෙනවා මුලින්ම කියලා හිතෙනවනම් it doesn't matter it is correct or wrong neither don't worry about those things okay udara is there very good udara I'm so proud of you udara chetana ඔයගලන් කතා කරන්න ඕනි හොඳේ 22යි 23 chetana udara mic on කරගන්න yeah udara Children make up over 40% of the population in South Asia. South Asia මොකද Asia. ha That means of the 539 million people in South Asia. More than 1.2 billion people are under 18 years old. If we look at the number of children in the entire world, children in South Asia make up a quarter of world children in the countries. Therefore, the experience of Other children in the children in the countries. country children Yes, in the countries මෙතන ඔයා දැම්මද of world children කියලා right බලමුකෝ ඔයා කියාගෙන යන්නකෝ Countries. Therefore, the experience of children in South Asia are a good measure of human rights as well as the rights of the child. The governments of South Asian countries have recognized children as an important responsibility. These states have signed the UN convention Convention on Rights of the Child. adapted from එක ඔන්න හරි ඉතින් මේක බලන්න පොඩි අවුලක් වුණා නේද බලන්න quarter of the children in the world countries නෙමෙයි රටවල් වල නෙමෙයි ලෝකේ ඉන්න ළමුන්ගෙන් 4න් පංගුවක්ම ඉන්නේ දකුණු ආසියාවෙලු හරි ඒකයි කියන්නේ මේකප් ඕවර් කියන්නේ මේකප් කියන්නේ එකෙන් පිරෙනවා එකෙන් එකතු වෙනවා 40% of population South Asia දකුණු ආසියාවේ තමයි 140ක් වගේ ළමයි ඉන්නේ කියලායි කියන්නේ that means 539 million people in South Asia South Asia මෙච්චර මිනිස්සු ඉන්න මිලියන 539 more than 1.2 billion people are under 18 years old හරි if we look at the number of the children in the entire world ලෝකෙම ඉන්න ළමයි ගැන බැලුවොත් entire කියන්නේ ලෝකෙම මුළු ලෝකෙම entire world children in South Asia make up a quarter of the children in the world therefore the experience of children in South Asia are good measure දකුණු ආසියාවේ ඉන්න ළමුන්ගේ අත්දැකීම් නැත්නම් ඒ ළමයි ගැන ගන්න measurement එක මිම්ම හොඳ මිම්මක් වෙනවා human rights මානව හිමිකම් as well as the rights of the child දරුවන්ගේ හිමිකම් ළමා හිමිකම් ගැන මනින්න හොඳ තැනක් තමයි දකුණු ආසියාව governments of South Asian countries have recognized අඳුනාගෙන තියෙනවා children as an important responsibility වගකීමක් කියලා any doubts any problems තර්කානුකූලව කියන්නේ මේ ටික හරි කියලා හිතෙනවා මන් දාපු එකත් උදාර කතා කරපු එකත් පොඩි වෙනසක් වුණා අනිත් ඒවා හරි කියලා මට හිතෙනවා තර්කානුකූල දෙයක් නැහැ කියලා හිතෙනවා
මොනවාරි ගැටලු තිබුණොත් අහන්න. Right. Sailing. Oh, thank you, Dara. Thank you very much. Sailing over the. Oh, sorry. Sailing our. එක over වෙන්න ඇති මට මතක හැටියට sailing over to space වෙන්න ඕනි. or sailing out to space වෙන්න ඕනේ. or our නෙවෙයි out වෙන්න ඕනේ. sorry. Sailing out to space. නේද? Sailing out to space කරගන්න. Space කියන්නේ අභ්‍යවකාශය නේද? අභ්‍යවකාශයට පිටට කියන එකනේ. යාත්‍රා කිරීම. I dream of sailing out to space. මං හීනයක් දැක්කා upon a yacht of stars. yacht කියන්නේ පොඩි යානාවක්. පොඩි වාහනයක් වගේ. බෝට්ටුවක් වගේ එකක්. of stars තරු වලින් පිරිච්ච. with portholes කියන්නේ පුතේ මම දන්නේ ඒකේ සිංහල වචනේ මම විස්තරේ කියන්නම්. ඔයාලා දැකලා ඇති නැව්වල සයිඩ් එකේ තියෙනවා නැව් අස්සේ ඉඳලා පිටට බලන්න පුළුවන් විදිහට පොඩි සිදුරු නැත්තම් පොඩි රවුමක් වගේ එකක්. ඒක වීදුරු වලින් හදලා තියෙනවා. නේ එතකොට ඇතුලේ ඉඳන් බලන්න පුළුවන් සමහරට වතුරත් විසි වෙනවා ඇති. නමුත් බලන්න පුළුවන්. අන්න ඒවට තමයි අපි කියන්නේ portholes. I don't know what is the word for in Sinhala. Even in planes, plane එකෙත් එමනේ ඔළුව දාන්න බෑනේ එළියට. අර පොඩි සිදුරක් වගේ එකක් තියෙනවා නේ. නිකන් ලාවට බලන්න පුළුවන් එකක්. ඒකට අපි කියනවා portholes කියලා. හරි? All along the sides. එතකොට එහෙම යානාවක තමයි මේ යනවා කියන්නේ. I would gaze amazed at Mars. Mars කියන්නේ අඟහරුනේ. අඟහරු දිහා gaze කියන්නේ බලනවා. හොඳටම බලනවා gaze. Amazed at පුදුමයටපත් වෙලා. With the mast made of strong with spider webs. Mast කියන්නේ අර නැව්වල ලොකු කණුවක් වගේ තියෙනවා. ඒකෙන් ලණු ඇදලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. ඒ කණුවට තමයි අපි කියන්නේ මාස් එකක් කියලා. මාස්ට් එකක් කියලා. ඒ කොහොමද with spider webs නිකන් මොකද ස්පයිඩර් කෙනෙක්ගේ මකුළුවෙක්ගේ දැල් වගේ ඇදලා තියෙනවා. And sail of fluffy clouds. Fluffy කියන්නේ පාවෙන වලාකුළු අතරින් යනවා දැන්. I would watch the earth go sweeping past. මට පේනවා පෘථුවිය වේගෙන් යනවා. Sweeping past. As out to the space I plowed. Plowed කියන්නේ ගමන් කළා කියන එක තමයි උතන කියන්නේ. With the stars in front of stars behind. ඉස්සරහින් තරු තියෙනවා පිටිපස්සෙන් තරු තියෙනවා. And planets far and near. ළඟ ඈත තියෙනවා මොකද්ද? ග්‍රහලෝක. බ්‍රහස්පති අතන සිකුරු අතන එහෙම තියෙනවා. I would sail my yacht around the rings. Rings ඔයගොල්ලන් දැකලා ඇති අර මොකද්ද තියෙන්නේ වලල්ලා වගේ. එකෙන් යනවලු දැන්. Of Saturn with a cheer. Saturn කියන්නේ සෙනසුරු. සෙනසුරේ කියන්නේ අර වලල්ලා තියෙන්නේ. ඒ වලල්ලා දිගේ යනවලු මෙයා. cheer සතුටින්. And onwards passing Jupiter බ්‍රහස්පති පව් කරගෙන to watch the big red storm. Big red storm. Storm කියන්නේ කුණාටුවක් වගේ. red රතු පාට කුණාටුවක් වගේ. Then far around its outer moons and through an asteroid swarm. Asteroid swarm කියන්නේ පුතේ ඔයගොල්ලන් දැකලා ඇති මොනවාද පාත් වෙනවා කියන්නේ? අර කඩාගෙන වැටෙන්නේ වල්ගාතරුද? ඒ වගේ තරු එකතුවකට කියන asteroid swarm කියලා. ඒ වගේ තරු ගොඩක් දැක්කා කියලායි කියන්නේ. ඒසි වැඩක්. හරි. Who is like to answer these questions? Anyone? කැමති අය raise your hand. Restricted life අන්න අපේ සාහිත්‍ය නගා කියලා තියෙනවා. 11ට child දාන්න බැරිද? මොකද්ද මේ 11? මට මතක නැහැ. දුමින්දි මොකද්ද මේ 11? අර මොන වගේ ජීවිතයක්ද ගත කළේ කිව්වම secret, painful, තව මොනවද කිව්වේ? ඒකට restricted life. බොහොම සීමා සහිත ජීවිතයක් කියන එකයි කියන්නේ. දුමින්දි what is 11? I don't know. සර් කලින් ප්‍රශ්නේ. කලින් එකේද? measure of child rights. එතකොට මේ දෙකම ආපහු කියවෙනවානේ පුතේ. child rights as well as the rights of children දෙකම එකයිනේ. නේද දුමින්දි? ඔව් සර්. දුමින්දි ඉඳ ඒක බෑනේ. මේ පැත්තේ නැති වුණා නම් ඒක ඔයා හරි. Oh sorry. කවුද? Lashini is ready. Okay, very good Lashini. I am proud of you always. Lashini.
Sir, කියන්නද? Yeah. Go on. What is the yacht made of? Stars. Stars. Yacht කියලා කියන්නේ ඔක yacht කියලා කියන්නේ T අකුර ශබ්ද කරන්නේ නැහැ පුතේ. yacht මං කියනවා කිව්වා කියලා නෙමෙයි පොදුවෙන් මම කියන්නේ yacht කියලා කියන්නේ. How will the traveler watch Mars? He will gaze amazed at Mars. Amazingly. නැත්තම් gaze at amazed. එහෙම ලිව්වත් හරි. නේද? He will gaze at amazed. එහෙම කිව්වත් හොඳයි. නැත්තම් amazingly. හොඳයි. What are these made of? Mars. Spider webs. Spider webs. Sail. Fluffy clouds. Fluffy. sail කියන්නේ sail කරනවා කියන්නේ යාත්‍රා කරනවා. මොනවෙන්ද හදලා තිබුණේ අර මුලින්ම තිබුණේ? මොකෙන්ද මෙයා sail කරන්නේ? yacht එකකින් නේද? මොනවෙන්ද හදලා තිබුණේ කියලා තිබුණේ නේද? sorry. එහෙනම් බලන්න වෙනවා මට. Made of නේ කොතනද තිබුණේ? sail of fluffy clouds. ඔයා හරි. You are right. මෙතන එන්න ඕනේ fluffy clouds. sorry. මේක වැරදි. fluffy clouds එන්න ඕනේ. ඔයා හරි පුතේ කියන්න. How many planets will the traveler pass by? 4. Very good. Write the මොනවාද 4 planets. මොනවාද 4 planets? Mars, Earth, Jupiter, Saturn. සෙනසුරු. 4. Write the phrase the shows the traveler will enjoy the journey. The journey. I'd sail my yacht around the rings of the Saturn with the Saturn with a praise එකක් නේ පුතේ ලියන්න තියෙන්නේ. praise එකක් කියන්නේ ලොකු වාක්‍යයක් නෙවෙයි පුතා. හොඳයි පොඩි කෑල්ලක්. Saturn with a cheer කිව්වම ඇති. හරිනේ? පොඩි කෑල්ලක් ලිය with a cheer කියලා ලිව්වත් ඇති. praise එකක් කියන්නේ එච්චරයි. වාක්‍යයක් නෙවෙයි. හරි සර්. Okay, very good. හරි sail එකට fluffy of clouds. Good. Fluffy of clouds. හොඳේ? mistakes තිබුණොත් correct කරගන්න. ඔක්තෝබර් ටියුට් එක කරලා තියන්නේ නැද්ද? ලබන සතියේ දෙමව්පිය බැලුවොත් නැහැ කිව්වොත් එහෙම ප්‍රශ්නයක් එනවා නේ. Right. Who is next? මේවා ලේසි. සතුටෙන් කියන්න පුළුවන්. මේවා කියනවා කියන්නේ good. Anyone? Chetana? Dulakshi? Satiska or Dedunu. I don't know who is that. Satiska or Dedunu. How the? One of his. Is it Satiska or Dedunu? Yeah. Satishka. Okay. Go on. One of his favorite pastimes is collecting. Collecting? Satishka? Satishka? Satishka, we can't hear you. Okay, Satishka, network problem. Wait.
Satishka, can you hear me? Yes, sir. Okay, wait, hold on a second. Okay. මං කියන්න ආවේ මේ past times කියන්නේ මොකද? What is past times? විනෝදාංශය. හොඳේ? hobby කියන එකට සමානයි මේ this past times is same as hobbies, leisure time activities. හොඳේ පුතේ? Okay, go on. He already has a most remarkable collection which one much admire for his friends. මෙතන තර්කය මොකද? ළඟ ඉන්නවා යාළුවත්. මෙතන උත්තරේ තෝරගන්න අපිට උදව් වෙන දේ මොකද්ද? ඔෆ් උදව් වෙනවා එකක්, තව එකක් උදව් වෙනවා කියන්න බලන්න. තව එක දෙයක් උදව් වෙනවා. කවුද දන්නේ? ඔයගොල්ලන්ගේ හඬ අවදි කරන්න. What is that? much. ඇයි much වලින් මොකද ඔයාලට ලැබෙන උදව්ව? උත්තරේ හරි. much එක උදව්වක් කරනවා. of තව උදව්වක් කරනවා. මොකද ඒ උදව් දෙක? ළමයි raise your voice. සද්ද නොකර ඉන්න එපා. පුළුවන් තරම් කතා කරන්න. මේවා තමයි ඕනේ. අර කලින් විනෝදයක් හැටියට කතා කරේ. සේනාදී, උසිකලා, ඉෂාන්, නදීෂා, චතුරංග පුතා, චිරාන් කියන්න චිරාන්. මච් එකෙන් පස්සේ noun එකක් නේද? අන්න හරි. මච් එකෙන් පස්සේ noun එකක් එන්න ඕනි. ඒ වගේම තමයි චිරාන් අනිත් පැත්තේ මොකද්ද? of එකට කලින් noun එක. noun එකක් එන්න ඕනි. එතකොට admire කියන්නේ මොන වගේ පදයක්ද? Chiran. What the admire? Satishka, what is admire? verb එක. Verb එකක් Satishka. එතකොට much අපි මෙන්න මේ තර්කයෙන් ඉස්සරහට යන්න ඕනේ. මේවා තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. පුතේ වරදින්නේ නැහැ එතකොට. much වලින් පස්සේ නම් පදයක් නේද? of වලට කලින් නම් පදයක්. එතකොට adjective එකක්වත් verb එකක්වත් එන්න බෑ. You know, much admiration of his friends. තේරුණාද Satishka? Understood? Yes, sir. Okay, go on. Ken. Satishka? The most valuable is an old Dutch Clock. Clock which had been made in 17th century. මෙතන අපි දන්නවා පුතේ Satishka most එකත් එක්ක අපි adjective එකක් පාවිච්චි කරන්න ඕනේ. හොඳේ? It had මොකද දේදුල කිචි කවනවද? කියන්න. Satishka? මොකද ප්‍රශ්නේ? නේද පොඩ්ඩක් සිමේ ඇදලා ඉන්නේ. කසෙම ගිලලා මේ කියන්න. හරි දේදුලට බාර දෙන්න. අමාරු නම් දේදුලට බාර දෙමුකෝ අපි බටන් එක ගන්න. අර කතාවක් තියෙනවා the friend in need is a friend indeed කියලා. අපහසුතාවයක ගැටලුවකදී ඉන්න යාළුවා තමයි හොඳම යාළුවා කියලා. සැබෑ යාළුවා කියලා. දැන් අපි මේ සැබෑ යාළුකමට ඉඩ දෙමු. It had been in the possession of his family for ඇයි කියලා several කියන්න පුතා? ඇයි කියලා කියන්න? දේදුරු? අයියෝ ලේසි වැඩක් නේ. වෙන කවුරු හරි ටක් ගාලා කියලා දාන්න.
මේ ආපෝ කියන කතිය ඔෆ් කතාව තියෙනවා ද කතාව තියෙනවා එන අනිවාර්යෙන් නාම පදයක් මසක් ගාලා කියන්න පුළුවන් පොසිෂන් කියන්න පුතා of his family for several generations. ඇයි ජෙනරේෂන්ස් කියලා කියන්න several කියන්නේ පුතේ කීපයක් ඩෙටර්මින එකක් කීපයක් කියලා කියනකොට කීපයක් ක්‍රියාපදයක් එන්න බෑනේ කීපයක් නාම විශේෂණයක් එන්න බෑ කීපයක් නම් එන්න ඕනේ නාම පදයක් නේද many ඒ වගේ දේවල් ආවොත් නාම පදයක් එන්න ඕනේ අන්න generations Every morning he makes a round of all his clocks, winding them up winding කියන්නේ ඔතන and adjusting any that were going fast or slow. මොකද adjusting වෙන හේතු and තියෙනින්ද ඔව් and තියෙනින්ද මොකද ප්‍රශ්නේ දෙපැත්ත සමාන වෙනවා මේ පැත්තේ ing ක්‍රියාපදයක් තියෙනින්ද මේකේ ing එන්න ඕනින්ද adjusting වෙන්න ඕන පහයි එතන තියෙන්නේ ලකුණු දාලා බලාගෙන යන්න right okay anyone පොඩ ලොකු එකක් ෆෝන් ගැන තියෙන්නේ who is next කවුද ඉන්නේ Chiran. okay go on Chiran no problem A mobile phone is an electronic device which is used to communicate with others. The word mobile means that it can be carried around. Mobile phones can be used to communicate without being connected to wires, so they are very popular among people today. Mobile phones are connected to other phones and the internet by a mobile network. Mobile phones need a SIM card. කියන්න පුතා Chiran SIM card identify කියන්න identity කියන්නේ සතිය ඔව් එහෙම දෙන්නේ මොකද sim කියන එකේ තේරුම subscriber ඔව් identity ඔව් module card අන්න හරි TT මගේ අකුරු වැරදි මෙතන TITY හොඳේ for storing data. A simple mobile phone can be used to make phone calls, send text messages, listen to music or take photographs. A smartphone, on the other hand, is like a mini computer. In addition to the above mentioned features, it can be used to send emails, browse websites, play games, scan documents, check maps, and for navigation as well. It has a touch screen which operates at the touch of your fingertips. very good very good මේකේ පොඩි ලස්සන කතා ටිකක් තියෙනවා ඒවා පොඩ්ඩක් ලකුණු කරගන්න මොබයිල් කියන එක දන්නවනේ ජංගම කියන එක මම තව දැක්කා මෙන්න මෙතන තිබුණා on the other hand දැන් බලන්න a smartphone on the other hand is like a mini computer තවත් පැත්තකින් තවත් විදියකින් කියනවා නම් තවත් විදියකින් විස්තර කරනවා නම් ස්මාර්ට්ෆෝන් එක මිනි කම්පියුටරයක් වගේ මිනි කියන්නේ චූටිනේ මිනි ගවුමේම තිබුණේ නේ මිනි වලට අඳින ගවුම නෙවෙයි කොටේ අඳිනේවා on the other hand මේවා ලියලා තියාගන්න පුතේ when you are writing essays රචනා ලියද්දි මේවා ඉතාමත් වැදගත් වෙනවා දැන් මේවා ලියලා තියාගන්න හරියට okay
right in addition to the above නැත්නම් in addition to ඊට අමතරව above mentioned ඒක වෙනම කතාවක් above mentioned ඉහත සඳහන් ඒකත් රචනාවල් ලියන්න වෙනවානේ ඉහත සඳහන් තොරතුරු වලට අනුව එම කියන්න වෙනවානේ ඒවට ඕනි වෙනවා in addition to අමතරව right next one එච්චරයි නේ as well ඒකත් කියන එක දැන් ලබන සතියේ ඉස්කෝලේ පටන් ගන්නවා නම් අපි ලේසි ඔයගොල්ලෝ කොහොමත් කලවන්ට ගොඩ බහිනවනේ ඒකට ඔයගොල්ලන්ට අර පැක් කරපු පේපර් තියෙනවා ඒක ලැබෙන්නේ ලබන අඟහරුවාද ඒක ස්ථීරව මම මේ සිකුරාද වෙනකොට කියන්නම් ඒ වුණොත් එම ජයමගින් තමන්ගේ පේපර් කට්ලය සීල් කරපු පේපර් එක අරන් යන්න දෙමව්පියන් දැනුවත් කරන්න මම දෙමව්පියන්ට දැනුවත් කරන්නම් එදාට පන්තිය වෙලාවේ තමයි පැක් එක කඩලා ලියන්න පටන් ගන්නේ හොඳේ ඒක අමතක කරන්න එපා ඒක මම දැනුවත් කරන්නම් මේ සිකුරාදා වෙනකොට වැඩේ ස්ථීර නම් අපි බලමු දැන් පේපර් ලියන්න දැන් ලෑස්ති වෙන්න ඊළඟට බදාදාට මට ඒවා ලැබෙන්න සලස්සන්න හොඳේ right තව එකක් බලමු අද කට්ටිය අඩුයින්ද අපි තව එකක් බලමු නැත්නම් කතා කරන වෙලාවේ නැත්නම් අවුලක් නේ කියන්න කවුරු anyone පොඩ අමාරු කතාවක් මේක මේ කරන්න පුළුවන් නම් දක්ෂයි anyone quickly we don't want to waste the time ගොඩක් අය කට් වුණා දැන්ටත් මලිති උඩින්ම ඉන්නවා මලිති 44 චේතනා මොකද මලිති can you yeah go on School is our second home. We mainly attended school to improve our knowledge, learn skills, and most importantly, ඇහෙන්නේ මලිති can't hear you go on can you hear me? yeah School is our second home. We mainly attend school to improve our knowledge, learn skills, and most importantly, learn discipline and manners. Cleanliness plays a vital role in the room. Leftovers, food packets, pencil shavings, papers, and wrappers should be thrown to the waste paper basket or the trash cans, as keeping the premises neat and tidy is very important. Not only the classroom but also the entire school should be kept clean, as it could be an ugly sight if garbage is thrown everywhere. Litter is always unsightly and can even cause deadly diseases. It can be the breeding ground for many deadly diseases like අපි මේක පොඩ්ඩක් කතා කරලා ඉමුනේ පුතේ මෙතන පොඩ්ඩක් කතා කරමු දන්නේ නැති වචන ටික මෙතන throw one in the waste paper bucket නැත්තම් to උනත් කමක් නැහැ ඒක ලොකෝ to මන් දන්නේ එයා පැත්තට ආවද මන් දන්නේ මට in දාන්න බැරි වුණාද දන්නේ බලමු අපි තව මේකේ ලස්සන වචන ටිකක් තියෙනවා ඒවා පොඩ්ඩක් හදා ගන්න අඩුපාඩු discipline විනය දන්නේ නැති අය ලියා ගන්න discipline විනය vital කියන්නේ ඉතා වැදගත් important කියන එකට වඩා ලස්සන වචනයක් තමයි vital leftovers කියන්නේ පුතේ ඉතුරු වෙච්ච දේවල් කෑම එහෙම කාලා අපි ඉතුරු වුණොත් ඒවට අපි කියනවා leftovers wrappers කියන්නේ ඔතලා ගේන දේවල් මොනවා හරි ඔතලා ගේන දේවල් pencil shavings කියන්නේ අර පැන්සල් උල් කරලා කෑලි ලස්සන ඒවා මතක තියාගන්න අහුවෙන්නේ නැහැ නේ වචන අර පැන්සල් උල් කරාම වැටෙන කෑලි ugly sight කියන්නේ කැත දර්ශනයක් අප්‍රසන්න දර්ශනයක් breeding ground බෝවන තැන් deadly disease මාරාන්තික රෝග
Okay, we'll see. පුතා කියන්න. Also, when it rains, the garbage rots and gives out unpleasant smells. එහෙම Garbage also helps breed flies. Remember that the cleanliness of the school reflects on the character of the students. It is important to keep the school clean, but we must also remember now to dump garbage on the reed as it pollutes the area and also spoils the beauty of the place. Non-biodegradable items like plastic should not be thrown but reused or recycled. By just following and implementing simple steps, we can keep our country clean and beautiful. alright මගේ මේ මම වචන දාලා තියෙනවා වැරදි මේ මොකක් හරි කොපි කරලා මොකක් හරි දාලා ඒක වැරදි when it rains the මොනවද පුතේ rots කිව්වේ garbage ද Oh, sir. ඔව් rots කියන්නේ නරක් වෙනවා කියන එක පල් වෙනවා නරක් වෙනවා කියන එක එතකොට garbage මෙතන එන්න ඕනේ garbage හොඳේ and gives an unpleasant smell අප්‍රසන්න සුවඳක් ඒ කියන්නේ ගඳක් ගෙන දෙනවා breed flies me මැස්සෝ බෝ වෙන්න ඉඩ අරිනවා reflects කියන්නේ පුතේ ඒක පෙන්눔 කරන ප්‍රදර්ශනය කරන character of the students ළමුන්ගේ චරිතය නේද චරිත ලක්ෂණ ටික නැත්නම් ළමුන්ගේ චරිත characters ළමුන්ගේ ගුණාංග කොහොමද කියන එක පෙන්වනවා ඉස්කෝලේ තියෙන අර කුණු ගොඩ ටික it is important to keep the school clean මෙතන මොකද ආවේ but ned but මෙතන එන්නේ but we must also remember now to dump කියන්නේ ගොඩ ගසනවා dump කියන්නේ ගොඩ ගන්නවා garbage on the reach the roads ද මන් දන්න as it pollute the what oh pollutes the area and also spoils the beauty of the place keep our මෙතනට එන්න ඕනේ our country clean වෙන මොනවාද non biodegradable මොකද අපි කියන්නේ විනාශයටපත් වෙන්නේ නැති නැත්නම් දි รา පත් නොවන non biodegradable දි รา පත් නොවන reused or recycled නැවත පාවිච්චි කරන්න ඕනි නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනි මෙන්න මේක අවුල් වුණා මෙයාට මම හිතන්නේ implementing පුතේ implement කියන්නේ ක්‍රියාවට නංවනවා ක්‍රියාවට නංවනවා හරි okay කට්ටිය ගොඩක් අඩුයි අපි අදට නවත්තමු we'll stop for today next week however we are going to do an exam කොහොම හරි විභාගයක් තමයි කරන්නේ we are going to do an exam ඒක සමහරට online වෙන්න පුළුවන් නැත්නම් එදා වගේ paper දිදී ලියන්න පුළුවන් නැත්නම් paper එකක්ම දීලා ලියවන්න පුළුවන් නැත්නම් අර මං ඉතින් pack එකක් දීලා කොහොම හරි however it's going to be a paper so you have to be ready for a paper with your knowledge with your vocabulary and everything okay ලබන සතිය හමු වෙමු නැත්නම් පාඩම් ගොඩක් කරන්න බෑ 50 ඉන්නේ see you next week එදා ලෑස්ති වෙන්න විභාගෙට මම හිතන්නේ වැඩි කල නොගොස් අපිට ඍජුව හමු වෙන්න පුළුවන් ඒ වුණත් අපේ අදහසක් නැහැ පන්ති පටන් ගන්න වැගිති ඉක්මනින් අපි බොහෝ දුරට දෙසැම්බර් තමයි පන්ති පටන් ගන්නවා නම් පටන් ගන්නේ නොවැම්බර් මාසේ කොහොමත් පන්ති පටන් ගන්නේ නැහැ තියෙන ප්‍රශ්නත් එක්ක එක බොරු වැඩක් වෙනවා ඉන්න පන්ති පටන් ගන්නවා නම් පටන් ගන්නේ December okay so December පටන් ගත්තොත් paper තමයි ඉතින් okay see you next week thanks a lot